හැමෝටම සුබ දවසක් වේවා. භ්‍රමණ චලිතයේ ඊළඟ කොටස් ටික සාකච්ඡා කරන්න අපි දැන් යන්නේ. ලැගන්න ඊළඟ මාතෘකාව භ්‍රමණ අවස්ථිතියේ යෙදීම. නැත්නම් අවස්ථිති ගූර්ණයේ යෙදීම. right. සම්පූර්ණ අවධානය කරන්න. දැන් භ්‍රමණ අවස්ථිතිය කියලා කියන්නේ භ්‍රමණ චලිතයක ස්වභාවය වෙනස් කර ගැනීමට දක්වන අකමැත්ත කියලා අපි ඉගෙන ගත්තා. අවස්ථිති ගූර්ණය කියන්නේ ඔය භ්‍රමණ අවස්ථිතිය මනින මිනුම. රේඛීය චලිතයේදී ස්කන්ධය වෙනුවට භ්‍රමණ චලිතයේදී අපි යොදන්නේ පුතේ අවස්ථිති ගූර්ණය කියලා අපි දන්නවා. ස්කන්ධේ වැඩි වෙන්න අවස්ථිති ගූර්ණේ වැඩි වෙනවා වගේ මෙහෙම ස්කන්ධ ව්‍යාප්තිය වැඩි වෙන්න දැන් මම මෙහෙම භ්‍රමණය වෙනකොට මෙහෙම භ්‍රමණය වෙනකොටට වඩා මෙහෙම භ්‍රමණය වෙනකොට මගේ ඈත් වෙලා ස්කන්ධ ව්‍යාප්තිය වැඩි වෙනකොට පුතේ අනිවාර්යයෙන්ම අවස්ථිති ගූර්ණය වැඩි වෙනවා. එතකොට භ්‍රමණ අවස්ථිතිය වැඩි වෙනවා. ඒක අපි දන්නවා. දැන් ඔය මේ ඔකේ යෙදීම් කීපයක් මම කියලා දෙනවා. දැන් ඕගොල්ලෝ දැකලා ඇති මෙන්න මෙහෙම අපි හිතමු පුතේ. ඒ දණ්ඩක් නැත්තම් සර්කස් කරුවෙක් ඉහළින් පවතින කඹයක් දිගේ යනකොට දැන් මිනිසෙක් ඒ දණ්ඩක් දිගේ යනකොට අත් දෙක දෙපැත්තට අරගෙන අරන් යන්නේ. සර්කස් කරුවෙක් ඔබ දැකලා ඇති සර්කස් කරුවෝ ඉහළින් බැඳ ඇති කඹයක් දිගේ සමතුලිතව ගමන් කරනවා. ඒ සමතුලිතව ගමන් කරනකොට ඔයගොල්ලෝ දැකලා ඇති දිග රිටක්. දිග රිටක් අරගෙන ඒ රිටේ දෙපැත්තේ විශාල ස්කන්ධ සම්බන්ධ කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදියට මෙන්න මේක රිටක් කියලා ගන්න. හරිද? මේක මේ බල්බ් එකක්. LED බල්බ් එකක්. ඒතර මේක මෙහෙම යනකොට මෙහෙම අරගෙන යද්දී මේ දෙපැත්ත ස්කන්ධ දෙකක් දාලා තියෙනවා. ස්කන්ධ ව්‍යාප්තිය වැඩි වෙලා අවස්ථිති ගූර්ණය වැඩි වෙනවා. එතකොට භ්‍රමණ අවස්ථිතිය වැඩි වෙනවා. භ්‍රමණ අවස්ථිතිය වැඩි වෙනකොට මොකක්ද වෙන්නේ පුතේ? භ්‍රමණ අවස්ථිතිය වැඩි වෙනකොට එයාගේ භ්‍රමණ චලිතයට දක්වන අකමැත්ත වැඩි. එතකොට එයාට පෙරලෙන්නේ නැතුව භ්‍රමණ චලිත දක්වන අකමැත්ත වැඩි නිසා එයාට පෙරලෙන්නේ නැතුව එම කඹේ දිගේ ගමන් කරන්න පුළුවන්. දැන් ඒ දණ්ඩක ගමන් කරනකොට මෙහෙම යනවට වඩා මෙහෙම කරනකොට ස්කන්ධ ව්‍යාප්තිය වැඩි. ස්කන්ධ ව්‍යාප්තිය වැඩි වෙනකොට භ්‍රමණ චලිතය දක්වන අකමැත්ත වැඩි. ඒතර එයා භ්‍රමණය වෙන්නේ නැහැ. භ්‍රමණය වෙන්නේ නැහැ කියන්නේ පෙරලෙන්නේ නැහැ, වැටෙන්නේ. පෙරලෙන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. ඒක තමයි වෙන්නේ. තේරුණානේ? තව එකක්. ඔයගොල්ලෝ දැකලා තිබුතේ ගස් උඩ යන පැන යන වඳුරු වගේ සත්තුන්ගේ වල්ගේ දිග වැඩි. ශරීර ප්‍රමාණයට සාපේක්ෂව වල්ගේ දිග වැඩි. ලේන්ඩුන්ගේ ශරීර ප්‍රමාණයට සාපේක්ෂව වල්ගේ දිග වැඩි. ඒ වල්ගේ දිග වැඩි වීමෙන් ස්කන්ධ ව්‍යාප්තිය වැඩි වෙලා භ්‍රමණ අවස්ථිතිය වැඩි වෙනවා. එතකොට එයාට පෙරලීමකින් තොරව, ඇද වැටීමකින් තොරව ගහෙන් ගහට පැනගෙන යන්න පුළුවන්. තේරුණානේ? දැන් හදිසියෙන්වත් බල්ලගේ ශරීර ප්‍රමාණයට සාපේක්ෂව වල්ගේ ගොඩක් දිග වුණා නම් මොකද වෙන්නේ? බල්ලටත් ගස් වල පැන යන්න පුළුවන් ලේසියෙන්. තේරුණානේ? අර ඉස්සරව අවතාර කියන චිත්‍රපටයක්. ඒ අවතාර කියන චිත්‍රපටය අර ගහනේ ජීවත් වෙන ගහකනේ. ගහේ තමයි යන්නේ. ලොකු විශාල ගහේ තමයි යන්නේ, මව් ගහ. ඒතර ඒ අවතාර එකේ ඉන්න මේ මිනිස්සුන්ට වල්ගේ තියෙනවා. ඒ වල්ගෙන් මොකද කරන්නේ? ඒ වල්ගෙන් කරන්නේ ස්කන්ධ ව්‍යාප්තිය වැඩි වෙලා සමතුලිතව ගමන් කරන්න පුළුවන් වෙන එක. හරි නේද? right. ওই ටික අපි පොඩ්ඩක් සටහන් කරගනිමු. ලියන්න අංක 1. අංක 1 කියලා ඔය රූපය අඳ ගන්න. ලියන්න. ඉහළින් බැඳ ඇති කඹයක් දිගේ ගමන් කරන සර්කස් කරුවෙක් දෙකලවර විශාල ස්කන්ධයක් ගැටගසා ඇති. දිගු රිටක් රැගෙන යයි. දිගු රිටක් රැගෙන යයි. එසේ කිරීමෙන් මිනිසාගේ භ්‍රමණ අවස්ථිතිය වැඩිවීම නිසා
එසේ කිරීමෙන් මිනිසාගේ භ්‍රමණ අවස්ථිතිය වැඩිවීම නිසා ඇදවැටීමකින් තොරව කඹේ දිගේ ගමන් කළ හැකිය. අංක 2. ඒ දණ්ඩක ගමන් කරන මිනිසෙක් දෙअත් දෙපසට දික් කිරීමෙන් ස්කන්ධ ව්‍යාප්තිය වැඩි කරගෙන අවස්ථිති ගූර්ණය වැඩි කරගනි. එමගින් ඇදවැටීමකින් තොරව ගමන් කළ හැකිය. අංක 3. ගස්මතින් ගමන් කරන ලේනුන් වඳුරන් වැනි සතුන්ගේ ශරීර ප්‍රමාණයට සාපේක්ෂව දිගු වල්ගයක් පවතින්නේද? අවස්ථිති ගූර්ණය වැඩි කර ගැනීම සඳහාය. මම තව එකක් කියලා දෙනවා අපතේ. මේ අර දැන් සුළං විදුලි බලාගාර ගැන කතා කරනවා නේද? සුළං විදුලි බලාගාර ගැන කතා කරනවා. ඔය සුළං විදුලි බලාගාරයක මේ ආකාරයේ සුළං පොම්පවල නැත්නම් සුළං පෙති ලොකු ස්කන්ධයකින් සහ විශාල වපසරියක් තියෙන සෑහෙන දිගක් තියෙනවා. එතකොට මෙයා භ්‍රමණය කරනවා. මෙයා භ්‍රමණය කරා මොකක්ද වෙන්නේ? මෙයා භ්‍රමණය දැන් සුළඟ නිසා භ්‍රමණය වෙනවා. හැබැයි සුළඟ නතර වුණාම දිගට භ්‍රමණය වෙන්න තිබුණා නතර වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද? මේගොල්ලන්ගේ පෙති විශාල නිසා, දිග නිසා ස්කන්ධ ව්‍යාප්තිය වැඩි. මේ සුළං පෙත්තේ ස්කන්ධ ව්‍යාප්තිය වැඩි වෙනකොට භ්‍රමණ අවස්ථිති ගූර්ණය වැඩි. අවස්ථිති ගූර්ණය වැඩි නිසා පුතේ අවස්ථිති ගූර්ණය වැඩි නිසා සුළඟ නතර වුණත් එයා නතර වෙන්න භ්‍රමණය නතර වෙන්න වැඩි අකමැත්තක් දක්වන අවස්ථිති ගූර්ණය වැඩි නිසා එයා ලේසියෙන් නතර වෙන්නේ. ඒක නිසා සුළං නැති වුණත් දීර්ඝ කාලයක් තිස්සේ මෙයා භ්‍රමණය වෙමින් පවතිනවා. නැත්නම් සුළං නතර වෙච්ච එකම නතර වෙනවා. දැන් වයින් තියෙන කාර් සෙල්ලම් කාර් තියෙන්නේ. පුංචි කාලේ අපි සෙල්ලම් කරේ. පුංචි කාලේ නෙවෙයි ලොකු වෙනකොටත් අපි සෙල්ලම් කරන්නේ වෙයි. වයින් තියෙන කාර් එකේ මෙහෙම තියෙනවනේ. වයින් තියලා තිව්වට පස්සේ දිගට යනවා. ඒ වයින් තියෙනවයි කියලා කියන්නේ මේ අර කාර් එකේ රෝද වලට සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ වගේ Java රෝදයක්. මේක තමයි රෝදය, මේක තමයි අර ටයරය කියලා කියන්නේ. මේ Java රෝදයක් සම්බන්ධ කරලා තියෙනවා. මේක මෙහෙම නෙවෙයි තියෙන්නේ හොඳේ. මේ ලොකු ඒ කියන්නේ විශාල ස්කන්ධයක් සහිත අරේ වැඩි රෝදයක්. එතකොට මෙයා වේගෙන් භ්‍රමණය කරනකොට මෙයා වේගෙන් භ්‍රමණය කරාට පස්සේ මෙයාගේ ස්කන්ධ ව්‍යාප්තිය සහ ස්කන්ධය වැඩි නිසා අවස්ථිති ගූර්ණය වැඩි. ඒක නිසා එයා නතර වෙන්නේ වැඩි අකමැත්තක් දක්වනවා. නිශ්චල එකක් භ්‍රමණය වෙන්නත් වැඩි අකමැත්තක් දක්වනවා. භ්‍රමණය වෙන එකක් නතර වෙන්නත් නිශ්චල වෙන්නත් වැඩි අකමැත්තක් දක්වන නිසා මෙතන අවස්ථිති ගූර්ණය වැඩි නිසා මෙයා ලේසියෙන් නිශ්චල වෙන්නේ නැහැ. එතකොට ඒ සෙල්ලංකාරයකට වැඩි දුරක් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. රයිට්. එහෙනම් ඊළඟ අංකේ ලියලා සුළං මූල ඇඳ ගන්න. රයිට්. ලියන්න මෙහෙම. සුළං මූලක සුළං පෙති වල ඉතා විශාල දිගක් පවතින නිසා ඉතා විශාල දිගක් පවතින නිසා ඉතා විශාල දිගක් පවතින නිසා
ඉතා විශාල දිගක් පවතින නිසා. දිගක් පවතින නිසා. පෙති භ්‍රමණය වෙමින් පවතින විට සුළං හැමීම නතර වුවත් අවස්ථිති ගූර්ණයේ වැඩි නිසා නිශ්චල නොවි සුළං පෙති වැඩි කාලයක් භ්‍රමණය වේ. හරි. ඊළඟ අංකෙ පුතේ ඊළඟ අංකෙ ලියා ගන්න. වයින් තියෙන සෙල්ලම් කාර්වල විශාල ජවරෝධයක් තැබීමෙන් තබන්නේ ජවරෝධය කරකැවූ විට වැඩි කාලයක් නිශ්චල නොවී භ්‍රමණය වීම සඳහාය. හරිනේ? right. දැන් එනම් පුතේ අවස්ථිති ගූර්ණයත් ඔබ දන්නෝ. ඊළඟට අපි යන්නේ තවත් ඉතාමත්ම වැදගත් මාතෘකාවකට කෝණික ගම්ම්‍යතාව. ලියන්න පුතේ ඊළඟ ප්‍රධාන තාම වැදගත් මාතෘකාව කෝණික ගම්ම්‍යතාව. එල් අකුරෙන් තමයි සංකේතවත් කරන්නේ. පුතේ රේඛීය ගම්ම්‍යතාව දන්න මොකද්ද? ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. අපි දන්නවා ගම්ම්‍යතාවක් මගින් බලයක් ඇති කරන්න පුළුවන්. බලය සමානයි ගම්ම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. right. පුතේ කෝණික ගම්ම්‍යතාව අර්ථ දක්වන්නේ මෙන්න මෙහෙම. අපි හිතමු පුතේ ඕ ලක්ෂයක් වටා m ස්කන්ධයක් v කියන ස්පර්ශීය වේගයෙන් වෘත්තාකාර පථයක චලිත වෙනවා කියලා. මේ දුර r කියලා ගමු. පුතේ මෙයාගේ රේඛීය ගම්ම්‍යතාව mv නේ කිසියම් මොහොතක රේඛීය ගම්ම්‍යතාව mv. ඒතර මෙයාට පුතේ වෘත්තාකාර පථයක චලිත වෙන කෝණික ප්‍රවේගයක් තියෙනවා. අපි ඉගෙන ගත්ත පුතේ v සමානයි r ඔමේගා කියන සමීකරණය. v වෙනුවට ඕන වෙලාවක දාන්න පුළුවන් පුතේ r ඔමේගා. පුතේ මතක තියාගන්න කෝණික ගම්ම්‍යතාව අර්ථ දක්වන්න. අපි දන්නවා බලගූර්ණය අර්ථ බලයක ගූර්ණය අර්ථ දක්වන්නේ බලය වැඩි කිරීම ලම්බ දුර කියලා. බලයක ගූර්ණය අර්ථ දක්වන්න පුතේ බලය වැඩි කිරීම ලම්බ දුර. බලගූර්ණයක දිශාව මෙන්න මේක මගින් ගන්න පුළුවන් කියලා දාන්නවා. භ්‍රමණය වෙන දිශාව මේ ඇඟිලි හතරෙන් නම් මහපට ඇඟිල්ලේ දිශාවෙන් ව්‍යාවර්තය නැත්නම් බලගූර්ණයේ දිශාව. බලගූර්ණ නැත්නම් ව්‍යාවර්තයේ අර්ථ දක්වන්න. පුතේ කෝණික ගම්ම්‍යතාව අර්ථ දක්වන්නේ රේඛීය ගම්ම්‍යතාවයක ගූර්ණය විදියට. ඒතර කෝණික ගම්ම්‍යතාව අර්ථ දක්වන පුතේ රේඛීය ගම්ම්‍යතාව වැඩි කරන ලම්බ දුරේ. රේඛීය ගම්ම්‍යතාව ගූර්ණය නෙහොමනේ. එහෙනම් පුතේ කෝණික ගම්ම්‍යතාව ලැබෙනවා. මෙයාගේ රේඛීය ගම්ම්‍යතාව mv ඒක වැඩි කරන්න ඕන මෙන්න මේ ලම්බ දුරින් වැඩි කරා නම් පුතේ රේඛීය ගම්ම්‍යතාවයේ ගූර්ණය ලැබෙනවා mv වාරයක් r. මෙන්න මේ mv ගුණිතය පුතේ මේ mv ගුණිතය මේ ලම්බ දුර r ගෙන් වැඩි කරාම mv ගුණිතය ලම්බ දුර r ගෙන් වැඩි කරාම mv වාරයක් r තමයි පුතේ
රේඛීය ගම්මිතාවේ ගූර්ණය වෙන්නේ. රේඛීය ගම්මිතාවේ ගූර්ණය කියලා කියන පුතේ කවුද? කෝණික ගම්මිතාව. මෙන්න මේක මතක තබා ගන්න ඕන. රේඛීය ගම්මිතාවේ ගූර්ණය MVR. මේක තව ඉදිරියට ගන්න පුළුවන්. L සමාන M. V වෙනුවට දාන්න පුළුවන් R ඔමේගා වාරයක් R. මේක ලියන්න පුළුවන් පුතේ. M සමානයි M R වර්ග වාරයක් ඔමේගා කියලා. මට කියන්න මොකද්ද පුතේ මේ M R වර්ග කියන්නේ? මෙයා වටා මෙයාගේ අවස්ථිති ගූර්ණය අවස්ථිති ගූර්ණය පුතේ නේද? මෙයා වටා මෙයාගේ අවස්ථිති ගූර්ණය නේද පුතේ මේ M R වර්ග කියලා කියන්නේ? එහෙනම් M R වර්ග කියන අවස්ථිති ගූර්ණය I ඔමේගා. ඕකත් මතක තියාගන්න. රේඛීය ගම්මිතාව කියන්නේ ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. රේඛීය ගම්මිතාව කියන්නේ ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය MV. කෝණික ගම්මිතාව කියන්නේ අවස්ථිති ගූර්ණයේ කෝණික ප්‍රවේගයේ ගුණිතය. දැන් ඔකේ සංසන්දනයක් වෙන්නේ නැද්ද? රේඛීය චලිතයේදී ස්කන්ධය වෙනුවට භ්‍රමණ චලිතයේදී අවස්ථිති ගූර්ණය I. රේඛීය චලිතයේදී ප්‍රවේගය වෙනුවට භ්‍රමණ චලිතයේදී කෝණික ප්‍රවේගය ඔමේගා. එහෙනම් රේඛීය ගම්මිතාව MV වෙනුවට කෝණික ගම්මිතාව I ඔමේගා. හරි සරලයි. හැබැයි මතක තියාගන්න සමහර ගුරුවරු ගණනෝ මෙන්න මේ වැරදියට. කෝණික ගම්මිතාව අර්ථ දක්වන්නේ I ඔමේගා කියලා නෙවෙයි. ඒක මතක තියාගන්න පුතේ. කෝණික ගම්මිතාව අර්ථ දක්වන්නේ පුතේ I ඔමේගා කියලා නෙවෙයි. කෝණික ගම්මිතාව අර්ථ දක්වන්නේ රේඛීය ගම්මිතාවක ගූර්ණයේ විදියට. කෝණික ගම්මිතාව අර්ථ දක්වන්නේ රේඛීය ගම්මිතාවක ගූර්ණයේ විදියට. රේඛීය ගම්මිතාව ලම්බ දුරින් වැඩි කරාම කෝණික ගම්මිතාව ලැබෙනවා. ඒකේ අර ප්‍රතිඵලයක් විදියට අපිට ලැබෙනවා කෝණික ගම්මිතාව L සමාන I ඔමේගා ගුණිතය කියලා. හරි සරලයි. ඇති දෙයක් නේ. අපි ඔක පොඩ්ඩක් සටහන් කරගමු. ලියවන නේද පුතේ කෝණික ගම්මිතාව කියලා මාතෘකාව. ලියන්න මෙහෙම. රේඛීය ගම්මිතාවක ගූර්ණය ලෙස කෝණික ගම්මිතාව අර්ථ දැක්වේ. ඊට පස්සේ පුතේ වම් පස්ස රූපය ඇඳ ගන්න. රූපය පමණයි. හරි. ලියන්න පුතේ මෙහෙම. ස්කන්ධයේ මු අංශුවක් v ස්පර්ශීය වේගයෙන් ඔමේගා ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් O කේන්ද්‍රය වන අරය R වන වෘත්තාකාර පතයක ගමන් කරන්නේ යයි සිතමු. ගමන් කරන්නේ යයි සිතමු. ගමන් කරන්නේ යයි සිතමු. ඕවට සිම්පල් එම්හි කෝණික ගම්මිතාව L නම් ඕවට සිම්පල් එම්හි කෝණික ගම්මිතාව M නම් L නම් කියලා යට ලියන්න සමීකරණය මෙහෙම. L සමානයි රේඛීය ගම්මිතාව වැඩි කිරීම ලම්බ දුර. ඒක කොට කරගන්න. L සමානයි රේඛීය ගම්මිතාව වැඩි කිරීම ලම්බ දුර. ඊට පස්සේ පුතේ ඔය යට තියෙන ඔක්කොම ටික සටහන් කරගන්න. right. ඊට පස්සේ අපි යනවා පුතේ තවත් ඊටාම වැදගත් සංසිද්ධියක් ඔබට කියලා දෙන්න. මේක මම රේඛීය චලිතය සහ භ්‍රමණ චලිතය අතර සංසන්දනයක් කරනවා. අපි දන්නවා පුතේ භ්‍රමණ චලිතය ඉගෙන ගන්නකොට රේඛීය චලිතයත් එක්ක සංසන්දනය කරලා ඉගෙන ගන්න එක හරි ලේසියි. ඔබට මතක ඇති පුතේ රේඛීය චලිතයේදී වස්තුවක් මත ක්‍රියාත්මක වන බලය දැන් m ස්කන්ධයක් u වේගයෙන් යනවා. එතකොට මෙතන බලයක් මෙහෙම දුන්නොත් එයාගේ ප්‍රවේගය වැඩි වෙනවා පුතේ. නේ? කාලේ t කියලා ගත්තොත්. අපි දන්නවා බලය අර්ධ දක්වපිටියේ බලය සමාන වුණා පුතේ ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව රේඛීය චලිතයේදී. රේඛීය චලිතයේදී පුතේ බලය සමානුනේ කාටද? ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව කියන්නේ ගම්මිතා වෙනස බෙදීම ගත වන කාලය. ඒ වගේ පුතේ අපි භ්‍රමණ චලිතයේ දෙන වස්තුවක් සැලකුවොත් ඔමේගා 1 කියන මෙයාගේ O කේන්ද්‍රයේ වට අවස්ථිත ගූර්ණය I කියලා ගමු. ඔමේගා 1 කෝණික ප්‍රවේගයේ ඉඳලා ඔමේගා 2 කෝණික ප්‍රවේගයකටපත් වෙන්නේ
ව්‍යාවර්තයක් නිසා ඔය ව්‍යාවර්තයේ සංකේතවත් කරන්නේ ටෝ. ඔක තමයි ව්‍යාවර්තය. දැන් මෙතන A කියන ත්වරණයක් ආවා වගේ මෙතන ලැබෙන කෝණික ත්වරණයක්. එතන ලැබෙන්නේ පුතේ කෝණික ත්වරණයක්. දැන් රේඛීය චලිතයේදී රේඛීය ත්වරණයක් උත්තරණ චලිතයක් කියලා කියන්නේ ත්වරණයක් ආවා වගේ. මෙතන ඔමේගා 1 ගෙන් ඉඳලා ඔමේගා 2 දක්වා ව්‍යාවර්තයක් දුන්නා. බලන්න පුතේ රේඛීය චලිතයේ භ්‍රමණ චලිතය අපි පද හඳුන්වන විදිය. ආරම්භක වේගය u වෙනුවට ආරම්භක කෝණික ප්‍රවේගය ඔමේගා 1. බලය වෙනුවට බල ගූර්ණය. රේඛීය චලිතයේදී බලයක් වෙනුවට පුතේ රේඛීය චලිතයේදී බලයක් වෙනුවට භ්‍රමණ චලිතයේදී දෙන්නේ බල ගූර්ණයක්. බල ගූර්ණයක් කියලා කියන්නේ පුතේ අපි ව්‍යාවර්තයක් කියලා කියනවා. ව්‍යාවර්තයේ සංකේතවත් කරන මෙන්න මේ අක්ෂරය. ටෝ. ව්‍යාවර්තය. ව්‍යාවර්තයේ සංකේතවත් කරන මේ අක්ෂරය ටෝ කියලා ගන්න. සිම්පල් t කාලයකදී මෙතන ගත වෙන කාලය t කියලා ගත්තා. සිම්පල් t කාලයකදී v වේගයක් ලබා ගන්න. ඔමේගා 2 කෝණික ප්‍රවේගයක් ලබා ගන්න. රේඛීය චලිතයේදී ස්කන්ධය m වෙනුවට භ්‍රමණ චලිතයේදී අපි යොදන්නේ අවස්ථිති ගූර්ණය i. අපි දන්නවා පුතේ රේඛීය චලිතයේදී බලය සමානයි කෝණික ගම්මිතා වෙනස බෙදීම ගත වන කාලය. එතකොට මෙතන බලය සමාන වෙනවා. කෝණික ගම්මිතා වෙනස m ඍණ mu නේ m ඍණ mu ඒක බෙදෙන පුතේ t ගෙන්. එතකොට ආව f සමානයි m එළියට ගත්තොත් v ඍණ u බෙදීම t. මෙතන m එළියට ගත්තොත් v ඍණ u බෙදීම t. මෙතන පුතේ v ඍණ u බෙදීම t කියලා කියන්නේ කවුද? ප්‍රවේග වෙනස බෙදීම කාලය කියලා කියන ත්වරණය. අපිට ආව පුතේ f සමාන ma කියන සමීකරණය. එතකොට රේඛීය ගම්මිතාව බලය ඔය දේවල් වලින් ගම්මිතා සංස්ථිතියේ නිව්ටන් නියම වලින් ආවේ මෙන්න මේක. බලය සමාන එක එක්කෝ ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව නැත්නම් f සමානයි මේ කියන සමීකරණය. මේක පුතේ රේඛීය චලිතයේදී අතිශය වැදගත් වෙච්ච සමීකරණයක් වුණා. අතිශය වැදගත් වෙච්ච. අන්න ඒ වගේ පුතේ භ්‍රමණ චලිතයේදීත් අතිශයින්ම වැදගත් වන සමීකරණයක් තමයි පුතේ ගන්න යන්නේ. රේඛීය චලිතයේදී බලය කියන්නේ ගම්මිතා වෙනස බෙදීම කාලය ලෙස ගත්තා වගේ ව්‍යාවර්තය නැත්තම් බලගූර්ණය අර්ථ දක්වන අපතේ කෝණික ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව කියලා. ව්‍යාවර්තය අර්ථ දක්වන අපතේ කෝණික ගම්මිතාව වෙනස බෙදීම ගත වන කාලය කියලා. කෝණික ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඒ කියන්නේ පුතේ කෝණික ගම්මිතාව වෙනස බෙදීම ගත වන කාලය. එහෙනම් ඔන්න පුතේ ව්‍යාවර්තයේ සඳහා ප්‍රකාශනය ව්‍යාවර්තයේ ටෝ නම් ටෝ සමාන වෙනවා ඩෙල්ටා i ඔමේගා බෙදීම t. ඒ කියන්නේ පුතේ කෝණික ගම්මිතාව වෙනස බෙදීම ගත වන කාලයේ කෝණික ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. දැන් එතකොට බලන්න. ඒතර ව්‍යාවර්තයේ ටෝ සමාන වෙනවා කෝණික ගම්මිතාව වෙනස කියන්නේ අවසාන කෝණික ගම්මිතාව රින් ආරම්භක කෝණික ගම්මිතාව. මෙතන i ඔමේගා 2 රින. මෙතන ආරම්භක කෝණික ගම්මිතාව පුතේ i ඔමේගා 1. ඒක බෙදන ගතවන කාලය t ගේ. ඒතර ව්‍යාවර්තයේ ටෝ සමාන වෙනවා. මෙතන i එළියට ගත්තොත් ඔමේගා 2 ඍණ ඔමේගා 1. ඒක බෙදන පුතේ ගතවන කාලය t ගේ. හොඳට බලන්න මගේ දරුවෝ. ටෝ සමානයි මෙතන අවස්ථිති ගූර්ණය i වාරයක් කෝණික ප්‍රවේග වෙනස බෙදීම කාලය. කෝණික ප්‍රවේග වෙනස කාලයෙන් බෙදුවාට පස්සේ අපිට ලැබෙන පුතේ ටෝ සමානයි i ඇල්ෆා. මෙතන එන පුතේ ටෝ සමානයි i ඇල්ෆා. ඔක මතක තබා ගන්න. ටෝ සමානයි i ඇල්ෆා. එතන බලන්න පුතේ රේඛීය චලිතයේදී f සමාන ma. f වෙනුවට රේඛීය චලිතයේදී නැත්තම් උත්තරණ චලිතයේදී බලය වෙනවට. රේඛීය චලිතයටම තමයි අපි උත්තරණ චලිතය කියන්නේ. රේඛීය චලිතේ ලස්සනට කියන උත්තරණ චලිතය. උත්තරණ චලිතයේදී බලය වෙනුවට කෝණික චලිතයේදී බල ගූර්ණය නැත්තම් ව්‍යාවර්තය. හරිද? ඊට පස්සේ පුතේ රේඛීය චලිතයේදී ස්කන්ධය වෙනුවට භ්‍රමණ චලිතයේදී නැත්නම් කෝණික චලිතයේදී අවස්ථිති ගූර්ණය i.
රේඛීය චලිතයේදී ත්වරණය වෙනකොට පුතේ රේඛීය චලිතයේ ත්වරණය වෙනකොට කෝණික චලිතයේදී කෝණික ත්වරණය. අර F සමානයි ma වගේම භ්‍රමණ චලිතයට අනුරූප සමීකරණය තමයි පුතේ τ සමානයි I ඇල්ෆා. තේරුණා නේද? right. ඊළඟට තවත් කතන්දරයක් තියෙන පුතේ කෝණික ප්‍රවේගයේ දිශාව. කෝණික ප්‍රවේගයේ දිශාව ගන්නෙත් මෙන්න මේකේ. මම සරල උදාහරණයක් ගන්න. පුතේ අපි හිතමු මෙන්න මේ ආකාරයේ O කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂයක් වටා මෙයා මෙන්න මේ දිශාවට ඔමේගා එකාකාර කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙනවා කියලා. ඔමේගා කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙනවා නම් එයාගේ කෝණික ගම්මිතාවේ දිශාව ගන්න මෙන්න මෙහෙම. මේ දකුණු අත මිට මොලවලා මේ ඇඟිලි හතර මුල් ඇඟිලි හතර භ්‍රමණය වෙන මේ අක්ෂය ඔස්සේ මහපට ඇඟිල්ල තබාගෙන මෙයා භ්‍රමණය කරනවා. මෙයා භ්‍රමණය කරනකොට මෙන්න මේ මහපට ඇඟිල්ල යමු වෙලා තියෙන දිශාවෙන් පුතේ අපිට ලැබෙනවා කෝණික ගම්මිතාවේ දිශාව. මේ මහපට ඇඟිල්ල යමු වෙලා තියෙන දිශාවෙන් පුතේ මේ මහපට ඇඟිල්ල යමු වෙලා තියෙන දිශාවෙන් තමයි අපිට ලැබෙන්නේ කෝණික ගම්මිතාවේ දිශාව. එහෙනම් මෙතනත් අර ව්‍යාවර්තයේ ගත්ත විදියටම තමයි. ව්‍යාවර්තයේත් ගත්තේ ওই විදියට මතක ඇති. මේ මුල් ඇඟිලි හතර මට චිත්‍ර අඳින්න බෑ කියලා ඔයගොල්ලෝ දන්නවා. හරිනේ. හරිද? මේ පැත්තට භ්‍රමණය වෙනවා නම් මේක නම් පුතේ භ්‍රමණ දිශාව. මෙන්න මෙයාගෙන් තමයි පුතේ කෝණික ගම්මිතාවේ දිශාව ලැබෙන්නේ. මහපට ඇඟිල්ලෙන් ලැබෙන පුතේ කෝණික ගම්මිතාවේ දිශාව. ඒතර කෝණික ගම්මිතාවත් දක්ෂිණාවර්ත වාමාවර්ත කියලා සාමාන්‍යයෙන් කියනකොට ලිව්වට ව්‍යාවර්තයත් එහෙමනේ. අපි සාමාන්‍යයෙන් හඳුන්වලා දෙනකොට දක්ෂිණාවර්ත හෝ වාමාවර්ත විදියට කියනවා. කියනකොට පුතේ දක්ෂිණාවර්ත හෝ වාමාවර්ත විදියට කිව්වට කියනකොට එහෙම කිව්වට දක්ෂිණාවර්ත හෝ වාමාවර්ත විදියට කිව්වට පුතේ විද්‍යාත්මක දිශාවක් ගන්නකොට එහෙම කරන්න බෑ. විද්‍යාත්මක දිශාවක් ගන්නකොට පුතේ අර මේ දකුණු අත භාවිත කරලා ඒක ලබා ගන්න ඕනේ. හරිනේ? එහෙනම් රේඛීය චලිතයේදී බලය සමානයි ගම්මිතාව වෙනස බෙදීම කාලය වගේ භ්‍රමණ චලිතයේදී ව්‍යාවර්තය සමානයි කෝණික ගම්මිතාව වෙනස බෙදීම කාලය. රේඛීය චලිතයේදී F සමාන ma වගේ භ්‍රමණ චලිතයේ සමීකරණය මොකද්ද වෙන්නේ පුතේ? τ සමානයි I ඇල්ෆා. right. අපි ඔය කතාන්තර ටික ලස්සනට චුට්ටක් සටහන් කරගනිමු. right. ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම. මෙන්න ලියා ගන්න පුතේ. ඊළඟ මාතෘකාව. ව්‍යාවර්තයේ විශේෂිත අර්ථ දැක්වීම. ලියන්න මෙහෙම. කෝණික ගම්මිතාවක වැරදුනා පුතේ. වැරදුනයි කපන්න. කෝණික ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව ලෙස. එහෙම ලියන්න. කෝණික ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව ලෙස. කෝණික ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව ලෙස. කෝණික ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව ලෙස ව්‍යාවර්තය අර්ථ දැක්වේ. 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 හරිනේද? ව්‍යාවර්තය අර්ථ දැක්වේ. අර්ථ දැක්වේ. මෙය රේඛීය චලිතයේ රේඛීය ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව ලෙස
රේඛීය ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව ලෙස බලය අර්ථ දැක්වීමකට අනුරූප වේ. බලය අර්ථ දැක්වීමට 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 අනුරූප වේ. හරි නේද? බලය අර්ථ දැක්වීමට අනුරූප වේ. right. අයිතරවත් දාලා යන්න පුතේ. නෑ තරුවත් මුකුත් ඕනේ නෑ. වීඩියෝ එක නතර කළා මේ අර මේ chart දෙක ඇඳ ගන්න දෙපැත්තේ රේඛීය චලිතය සහ භ්‍රමණ චලිතය කියන මෙන්න මේ chart දෙක මේකයි ඇඳ ගන්න. මේ දෙක ඇඳ ගන්න පුතේ. මේ දෙක ඇඳ ගන්න. ඉක්මන් කරන්න. වීඩියෝ එක නතර කළා ඇඳ ගන්න. හරි. ඊට පස්සේ මෙම ලියන්න පුතේ. අයිතරුවක් දාලා කෝණික ගම්‍යතාවයේ දිශාව පහත පරිදි ලබා ගත හැකිය. හරිනේ? right. ඊළඟට පුතේ චූටි තරුවක් දාලා ලියා ගන්න. කෝණික ප්‍රවේගයේ දිශාව ලබා ගන්න ආකාරය. ආලිවනේ අපි කෝණික ප්‍රවේගයේ පාත් පරිදි ලබා ගන්න හැකි කියලා ලිව්වා. අරක ඇන්දා. දැන් මෙහෙම ලියන්න පුතේ. දැන් මෙහෙම ලියන්න. දකුණු අත මිට මොළවා වස්තුවේ භ්‍රමණ දිශාවට මුල්ලැඟිලි හතර භ්‍රමණය කරන විට මහපට ඇඟිල්ල යොමු වී ඇති දිශාවෙන් කෝණික ප්‍රවේගයේ දිශාව ලැබේ. එය කෝණික ගම්‍යතාවයේ දිශාව වේ. කෝණික ගම්‍යතාවයේ කෝණික ප්‍රවේගයේ දෙකේම දිශාව ගන්න. ඒ විදිහට. හරි නේද? හරි නේද? සරලයි. right. එහෙමනම් ඔය සම්බන්ධ පුංචි ගැටලු කීපයක් විසඳන්න මෙතනින් පස්සේ අපිට තේරෙන පොතේ මේ කෝණික ගම්‍යතා සංස්ථිතිය. කෝණික ගම්‍යතා සංස්ථිති නියමය කියන එක. ඒ කෝණික ගම්‍යතා සංස්ථිති නියමය කරන්න කලින් මේ සම්බන්ධ ඔය මේ ටෝසමන අයල්ප සම්බන්ධ ගැටලු කීපයක් සාකච්ඡා කරනවා. ඉදිමු. right. අපි හිතමු මෙයා 600 rpm මෙතන ජවරෝධයක් ඕ කේන්ද්‍රය වටා 600 rpm ශීඝ්‍රතාවයකින් භ්‍රමණය වීමෙන් පවතිනවා. මෙයාගේ අවස්ථිති ගෝණය වෙන්නේ පුතේ අපි හිතමු 10යි kgm වර්ග කියලා. හරි. kgm වර්ග. භ්‍රමණය වීමෙන් පවතිනකොට චලිතයට විරුද්ධව මේ චලිතයට විරුද්ධව ස්පර්ශීය දිශාව ඔස්සේ මෙහෙම වෙන චලිතයට විරුද්ධව මෙන්න මේ ස්පර්ශීය දිශාව ඔස්සේ අපි හිතමු පුතේ නිව්ටන් 100ක බලයක් ලබා දෙනවා.
ඕම් බලයක් ලබා දුන්නාට පස්සේ මෙයා නිශ්චල වෙන්න ගත වෙන කාලය හොයන්න. මම ගාන හදන විදිහ කියලා දෙන්න ඉස්සලා ගැටවල යක් උදාහරණයක් කියලා හඳ ගන්න රූපේ. යන්නේ. ඕ කේන්ද්‍රය හරහා යන අක්ෂයක් වටා මේ ඕ කේන්ද්‍රය දාගන්න. ඕ කේන්ද්‍රය හරහා යන අක්ෂයක් වටා අවස්ථිති ගෝරණය 10යි kgm වර්ග වන ජවරෝධයක් 600යි rpm ශීඝ්‍රතාවයකින් භ්‍රමණය වෙමින් පවතී. දැන් භ්‍රමණයට විරුද්ධව පරිධියට ස්පර්ශීය දිශාවට ලබා දෙන 100 නිව්ටන් බලයක් නිසා ජවරෝධය නිශ්චල වේ. ජවරෝධය මත යෙදුණු කෝණික ත්වරණයත් කෝණික මන්දනයත් නිශ්චල වීමට ගත වූ කාලයත් භ්‍රමණය වූ කෝණයත් භ්‍රමණය වූ වට ගන්නත් සොයන්න. හරි. මේ මම කියලා දෙන්න කලින් පොතේ එකමට වගේ විහිළුවට වගේ පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. සාමාන්‍ය මම ක්ලාස් එකේදී නම් උගන්වද්දී අනිවාර්යයෙන්ම ගැටලුවක් දීලා උදාහරණ ගැටලුවක් දීලා විනාඩි 5ක් දෙනවා ගන්න හදන්න උත්සාහ කරන්න කියලා. මට අවශ්‍ය වෙන්නේ ඔයා හරියට හදන්න නෙවෙයි. ඔයාට වරද්දන්න මට කොහොමවත් ඕනේ. වැරදි හරි පුංචි උත්සාහයක් දරන්න. වැරදි උත්සාහයක් දරලා පුළුවන් වුණාම මේක ගොඩක් වටිනවා. ඒක නිසා පුතේ වැරදි චූටි උත්සාහයක් දරන්න. වැරදි පුතේ චූටි උත්සාහයක් දරන්න. හරි උත්සාහ දරලා ඉන්න. මම හිතන උත්සාහ දරලා ඉන්නේ නැති කියලා. දැන් පුතේ ඇත්තටම මෙතන දීලා තියෙන්නේ භ්‍රමණ සංඛ්‍යාතයෙන්. දැන් වෙනම රූපයක් අඳිනවා මේකට. භ්‍රමණ සංඛ්‍යාතය තමයි පුතේ 600 rpm කියන්නේ. මොකද මේ rpm කියන්නේ revolution per minute මිනිත්තු වලට. ඒ අනුව මෙයා භ්‍රමණය වන කෝණික ප්‍රවේගයක් ඉස්සලා හොයාගන්න පුළුවන්. කොහොමද පුතේ කෝණික ප්‍රවේගය හොයාගන්නේ? අපි දැනට කෝණික ප්‍රවේගය දන්නේ නැහැ. එතකොට පුතේ මෙන්න මේ බලය නිසා මෙතන අරය දෙන්න ඕන. මෙතන දාන පුතේ අරය 2 මීටර කියලා. මේ අරය පුතේ 2 මීටර. හරිද? මේ අරය පුතේ 2 මීටර. 1 මීටර කියලා දෙන්න. ලේසි. 1 මීටර. මේ අරය පුතේ 1 මීටර. ඒක දාගන්න ගැටලුව දාගන්න පුතේ මෙතන අරය 1 මීටර. එතකොට මෙන්න මේ බලය මගින් මෙන්න මේ දිශාවට පුතේ ව්‍යාවර්තයක් ඇති කරනවා. ඒ ව්‍යාවර්තය කවුද? ව්‍යාවර්තය කියන්නේ බලගෝරණය. බලගෝරණයක් ඇතුළේ මේ බලය වැඩි කිරීම ලම්බ දුර තමයි පුතේ බලගෝරණය. මෙන්න මේ බලය පුතේ මෙන්න මේ බලය මේ ලම්බ දුරින් වැඩි කරාම බලය ලම්බ දුරින් වැඩි කරාම මේ දිශාවට ව්‍යාවර්තය. එහෙම නැත්නම් බලගෝරණය ලැබෙනවා. ඒ බලගෝරණය නිසා පුතේ මෙයාට මේ දිශාවට ලැබෙනවා ඇල්ෆා කියන කෝණික ත්වරණයක්. මේ බලගෝරණය නිසා පුතේ මේ පැත්තට ලැබෙනවා එයාට ඇල්ෆා කියන කෝණික ත්වරණයක්. එතකොට මෙයා චලිත වෙන්නේ මේ පැත්තට. දැන් භ්‍රමණ චලිතය සම්බන්ධ මුලින්ම විසඳපු ගැටලුව මතක් කරගන්න. භ්‍රමණ චලිතය සම්බන්ධ මුලින්ම විසඳපු ගැටලුව පුතේ. එතකොට මෙන්න මේ දිශාවට චලිත වෙමින් පවතින්නේ. මේ බලය නිසා මේ දිශාවට ප්‍රතිරෝධී ව්‍යාවර්තයක් ඇති වෙනවා. ඒ ව්‍යාවර්තය නිසා මේ පැත්තට කෝණික ත්වරණයක් ඇති වෙනවා පුතේ. මේ පැත්තට කෝණික ත්වරණයක් ඇති වෙනවා. අන්න ඒ කෝණික ත්වරණය නිසා පුතේ ඒ කෝණික ත්වරණය කියන්නේ මේ පැත්තට කෝණික මන්දනයක්. කිසියම් කෝණයක් භ්‍රමණය වෙලා නිශ්චල වෙනවා. ඒකට ගත වෙන කාලය අපි දන්නේ නැහැ. ඇත්තටම මේ කෝණික ත්වරණය දන්නවනම් ආරම්භක කෝණික ප්‍රවේගයයි කෝණික ත්වරණය දන්නවනම් මෙයා දන්න නිසා මේ කාලය හොයාගෙන අපි දන්නා v සමාන u ද නීතිය වගේ සමීකරණ. ඒ වෙන ගැටලුවක් විසඳුවා. එහෙනම් අපි හොයන්න ඕනේ මේ ආරම්භක කෝණික කාලය හොයන්න මෙයා සහ මේ ඇල්ෆා හොයාගන්න. ඇල්ෆා හොයාගන්නේ කොහොමද? කෝණික ත්වරණය ඇල්ෆා සොයන්න යන්නේ.
ඇල්ප හොයන්නේ කොහොමද පුතේ? ඇල්ප හොයන්න අපිට පුළුවන් f සමාන m වගේ සමීකරණය. τ සමාන ඇල්පා. τ කියන්නේ ව්‍යාවර්තය. ව්‍යාවර්තය කවුද? බලය වැඩි කිරීම ලම්බදුර. ව්‍යාවර්තය වෙන්නේ පුතේ බලය වැඩි කිරීම ලම්බදුර. මේ දිශාවට ව්‍යාවර්තය වෙන්නේ මේ බලය වැඩි කරනොත් මේ ලම්බදුරේ. මේ බලය මේ ලම්බදුරේ වැඩි කරන ව්‍යාවර්තය ලැබෙනවා. ඒක සමානයි අවස්ථිති කූර්ණයේ I වාරයක් ඇල්ෆා. එතකොට මේ බලය ලම්බදුරේ වැඩි කරා. බලය කොච්චරද පුතේ? නිව්ටන් 100යි. R කොච්චරද පුතේ? මීටර 1යි. 100 වැඩි කිරීම 1 සමානයි අවස්ථිති කූර්ණයේ I කවුද පුතේ? 10යි kgm වර්ග. 10 වාරයක් ඇල්ෆා. 10 වාරයක් ඇල්ෆා. එතකොට පුතේ ඇල්ෆා කොච්චර? ඇල්ෆා සමානයි 110 මෙතන පස්සේ 10යි තත්පර වර්ගයට රේඩියන්. අර ගැටලුවේ අන්තිමට දාගන්න ෆයි සමාන 3යි කියලා. ගැටලුවේ අන්තිමට දාගන්න පුතේ ෆයි සමාන 3යි කියලා. ෆයි ගෙවි 3යි කියලා ගන්න. හරි. ඇල්ෆා හෙව්වා. එහෙනම් අපිට හොයන්න කීප එකක් පුතේ කෝණික ත්වරණය හොයාගත්තා. එහෙනම් පුතේ කෝණික ත්වරණය හොයාගන්න මේ බලය නිසා මේ පැත්තට ව්‍යාවර්තයක් ලැබෙනවා. ඒ කියන්නේ බල ගුණයක් ලැබෙනවා. බලය වැඩි කිරීම ලම්බදුර තමයි බල ගුණ. රේඛීය චලිතයේදී f සමාන ma ට අනුරූප භ්‍රමණ චලිතයේ සමීකරණ තමයි τ සමාන i ඇල්ෆා. τ සමාන i ඇල්ෆා දෙනවා. τ කියන්නේ ව්‍යාවර්තය. බලය වැඩි කිරීම ලම්බදුර. ඒක සමාන i ඇල්ෆා. එතකොට මෙන්න මේ විදිහට පුතේ අපිට පුළුවන් ඇල්ෆා සොයා ගන්න. තේරුණානේ? එතකොට පුතේ ඇල්ෆා හොයාගත්තා. දැන් ඇල්ෆා හොයාගත්තට පස්සේ ඊට පස්සේ නිශ්චල වීමට ගත වන කාලය යනවා. කාලය යන ආරම්භක කෝණික ප්‍රවේගය. එන ඉස්සලා පුතේ ඔමේගා සොයන්න හදන්නේ ඔමේගා සමානයි 2πf. ඔමේගා සමානයි 2යි. ෆයි කියන්නේ 3යි. f මිනිත්තුවට වටනේ 600. මෙයා පුතේ මිනිත්තුවට වට 600. ඔය මිනිත්තුවට වට ගන්න තත්පරයට වට කර ගන්න. මිනිත්තුවට වට 600 නම් තත්පරයට වට කර ගන්න බෙදලා පුතේ 60යි. එතකොට මෙතන පුතේ ඔමේගා සමානයි. මෙයාට මෙයා කැපිලා ගිහිල්ලා 60යි තත්පරයට රේඩියන්. කෝණික ප්‍රවේගය වෙන පුතේ තත්පර රේඩියන් 60යි. හරි ඒක දන්නවා නම් නිශ්චල වීමට ගත වන කාලය t සොයන්නයි යන්නේ. දැන් මොනවද දන්නේ? කෝණික ප්‍රවේගය දන්නෝ, මන්දනය දන්නෝ, ආරම්භක වේගය දන්නෝ, අවසාන වේගය දන්නෝ, මන්දනය නැත්නම් ත්වරණය දන්නෝ. එන රේඛී චලිතය මොන වගේ සමීකරණ කීටද? අර v සමානයි යුදනේ t වගේ සමීකරණ. මොකද පුතේ? omega 2 සමානයි omega 1 ධන alpha t. v සමානයි යුදනේ t වගේ සමීකරණ වෙන omega 2 සමානයි omega 1 ධන alpha t. omega 2 කියන්නේ පුතේ බිඳුව. omega 1 කියන්නේ පුතේ මෙතන හොයාගත්ත 60යි. අපි දාන්නේ මේ පැත්තට. හැබැයි තියෙන්නේ අර පැත්තට. ඒ නිසා ඍණ. කෝණික ත්වරණය. කෝණික ත්වරණය 10 වාරයක් ගත වෙච්ච කාලේ t පුතේ. t සමාන සුළු කරන් බිඳුවට බිඳුව කැපෙනවා 6 මේ පැත්තට. ඊට පුතේ කාලය වෙන්නේ කොච්චරද? තත්පර 6යි. එහෙනම් නිශ්චල වීමට ගත වන කාලය කොච්චරද පුතේ? නිශ්චල වීමට ගත වන කාලය වෙන්නේ තත්පර 6යි. නිශ්චල වීමට ගත වන කාලය වෙන්නේ පුතේ. නිශ්චල වීමට ගත වන කාලය වෙන්නේ තත්පර 6යි. ඊට පස්සේ අපි අහලා තියෙනවා භ්‍රමණය වූ කෝණය සහ වට ගණන. ඉතින් දැන් මේ ඇල්ෆා දාන්න නිසා මේ ආදාන නිසා දැන් පුතේ අර මුලින්ම හදපු ගණන් වගේ. භ්‍රමණ චලිතය හා සම්බන්ධ මුලින්ම හදපු ගණන් වගේ මේ එකම වෙනසයි තියෙන්නේ මෙතන τ සමාන i ඇල්ෆා දාලා ඇල්ෆා හොයාගන්න එක විතර වෙනසක් තියෙනවා. τ සමාන i ඇල්ෆා දාලා ඇල්ෆා හොයාගන්න එක විතරයි පුතේ වෙනසක් තියෙන්නේ. මෙතන ලොකු දේවල් නැහැ. ඊට පස්සේ භ්‍රමණය වෙච්ච කෝණය θ සොයමු අපි. භ්‍රමණය වෙච්ච කෝණය θ කියලා ගත්තොත් θ සොයන්න මොකද? ආරම්භක වේගය අවසාන වේගය කාලය දන්නවනම් මොකක්ද දාන සමීකරණය? s සමානයි u ධන v බෙදීම දෙක වාරයක් t ට සමානයි omega 1 ධන omega 2 බෙදීම දෙක වාර t වගේ සමීකරණය තමයි පුතේ අපි ඉතල දාන්නේ. θ සමානයි පුතේ omega 1 60 omega 2 නිශ්චල නිසා බිඳුව බෙදීම දෙක වාරයක් ගත වන කාලය පුතේ තත්පර කියන 6යි. ට සමානයි 18යි 180යි රේඩියන්. රේඩියන් 180. ඉතින් වට ගණන භ්‍රමණය වෙච්ච වට ගණන එන්නම්. දැන් අපි දන්නවා t සමානයි කවුද පුතේ? 2πn ට. ඇයි? එක වටයකට භ්‍රමණය වෙන කෝණය 2π. ඒවලක 2π නෑ ප්‍රමාණයකට 2π. t ට පුතේ 180 සමානයි 2යි. π කියන්නේ පුතේ 3යි. වාරයක් n. n සමාන වෙනවා 30යි. වට 30ක් භ්‍රමණයට. එහෙනම් භ්‍රමණය වෙච්ච වට ගන්න වට 30.
හොඳ දරුවෝ වගේ වීඩියෝ එක නතර කරන්න. වීඩියෝ එක නතර කරලා නැවත පුතේ ඔයක බලන්න හොඳ ගැටලුව. මොකද ගැටලුව ආකෘති පුතේ හරි වැදගත්. ගැටලුව ආකෘති පුතේ ඉතාම වැදගත්. එන්න. ගැටලුව ආකෘති පුතේ ඉතාම වැදගත්. මම ආයිසරේ චූට්ටක් කියලා දෙන්නම් මේ ගැටලුව විසඳන විදිය. ආයිසරයක් පුතේ චුට්ටක් කියලා දෙන්නම් ගැටලුව විසඳන විදිය. ආයතතාවක් කියලා දෙන්න වේගයෙන්. මෙහෙමයි. මෙතන මේ බලය මේ දුර දෙන නිසා මේ පැත්තට ව්‍යාවර්තයක් නැත්තම් බලගූර්ණයක් ඇති වෙනවා. ව්‍යාවර්ගූර්ණේ ටෝ එන්නේ බලය වැඩි කිරීම ලම්බ දුර. ඉතින් ටෝ සමානයි අයල්ප දාලා බලය වැඩි කිරීම ලම්බ දුර. බලය 100යි ලම්බ දුර 1යි. අවස්ථිති ගූර්ණේ 10 කියලා දෙලා තියෙන අල්ප දාලා අල්ප හොයාගත්තා. මේ කෝණික මන්දනේ හොයාගත්තා. දැන් කෝණික මන්දනේ දාන්න. ඔමේගා හොයාගන්න. ඔමේගා සමානයි 2πf. දාලා මේක ලබා ගත්තා. එතන 2යි 5 කියන්නේ 3යි f කියන්නේ මිනිත්තුවට වටනේ 600. මිනිත්තුවට වට 600 නම් තත්පරයට වට හොයාගන්න 60න් බෙදෙනවා. දැන් පුතේ මේ අර කලින් ලැබිච්ච ගණනක් වගේ. මෙයා දන්නෝ කෝණික මන්දනේ දන්නවා කාලය හොයාගන්න v සමාන u ධන t වගේ. මෙයා මන්දනයක් නිසා තමයි ඍණ දැම්මේ. s සමාන u ධන v බෙදීම දෙක වාරයේ t වගේ සමීකරණ දාලා කෝණේ හොයාගන්න. කෝණේ දන්නව වට ගන්න ඊට සමානයි 2πn. ඒ ලොකුයි කියලා හිතුවට පුතේ ලොකු නෑ. right. මම යන්න පුතේ ඊළඟ ගැටලුව ආකෘතියට දෙවෙනි ගැටලුව ආකෘතිය. ගැටලුව ආකෘතිය අංක 2 මේ ගැටලුව ආකෘති විසඳීම නිතා වැදගත් පුතේ මේ උදාහරණ පන්තිය තුළ විසඳන උදාහරණ ගැටලුව ටික පුතේ අතිශය වැදගත්. පන්තිය තුළ විසඳන උදාහරණ ගැටලුව ටික පුතේ අනිවාර්යයෙන්ම අතිශය වැදගත්. අපි හිතමු මෙන්න මෙතන තියෙන පුතේ L දිගති දණ්ඩක්. L දිගති දණ්ඩක්. ඔය L දිගති දණ්ඩ ස්කන්ධයෙන් වෙච්ච L දිගති දණ්ඩක්. දණ්ඩේ O කේන්ද්‍රයෙන් O කෙළවරින් විවර්තනය කළ තියෙන මේ විදිහට. හරිද? ඔය විවර්තනය කළ නිශ්චලතාවයෙන් නිදහස් කරනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් පුතේ. මෙන්න මේක මෙහෙම මෙන්න මේ මෙතන ලක්ෂයෙන් මේ කරලා මෙහෙම තිරස්ස තියාගෙන නිශ්චලතාවය නිදහස් කරලා. ඒතර මෙහෙම යනවනේ. මම යනවපතේ මෙයාගේ ආරම්භක කෝණික ත්වරණය සහ ලක්ෂ කීපයක ස්පර්ශ ආරම්භක ස්පර්ශය ත්වරණය හොයාගන්න. දැන් හරි. මෙන්න මේ දණ්ඩේ ඕවට අවස්ථිත ගූර්ණය 3.1 ml වර කියලා දෙනවා. හරි. ලියන්න ඇඳ ගන්නකො මේ රූපේ උදාහරණ අංක 2 කියලා. ලියන්න මෙහෙම. දිග සිම්පල් L ද ස්කන්ධයේ කැපිටල් M ද වූ ඒකාකාර දණ්ඩක් O කෙළවරින් විවර්තනය කර O කෙළවරින් විවර්තනය කර O කෙළවරින් විවර්තනය කර O කෙළවරින් විවර්තනය කර නිශ්චලතාවයෙන් නිදහස් කරන්නේ සිතමු. පළවෙනි කොටස. දණ්ඩ චලිත වන කෝණික ප්‍රවේගය ඇල්ෆා සොයමු. පළවෙනි කොටස තමයි ඒක. නැත්තම් සොයන්න කියලා දාන්න. දණ්ඩ චලිත වන ආරම්භක කෝණික ප්‍රවේගය ඇල්ෆා සොයමු. ආරම්භක කෝණික ත්වරණය සමාන කෝණික ප්‍රවේගය නෙවෙයි පුතේ. දණ්ඩ චලිත වන ආරම්භක කෝණික ත්වරණය ඇල්ෆා සොයමු. මේ පොඩි අර්බුදයක් වුණා පුතේ වීඩියෝ එකේ. වීඩියෝ එක ඔෆ් කරලා මම ක්ලාස් එක කරලා උගන්නලා. එතකොට මට අන්තිමට වීඩියෝ එක ඔෆ් කරපු තැන චුට්ටක් මතක නැහැ. හරි නේද? මම වීඩියෝ එක ඕන් එකේ තියෙන කියලා හිතාගෙන ක්ලාස් කරලා මේ උදාහරණ ගැටලු අංක 2 මම ආයෙත් දෙන්නම්.
ලියලා තියෙනවා නම් ආයෙ ලියන්න ඕනේ නැහැ. උදාහරණ ගැටළු අංක 2 තියෙන මෙන්න මේ වගේ එකක්. ලියලා තියෙනවා නම් ඕනේ නැහැ. මෙන්න මෙතන ඔය දණ්ඩ දිග L වෙච්ච ස්කන්ධ M වෙච්ච. ලියන්න පුතේ. ලිව්වේ නැත්තම් මෙහෙම ලියා ගන්න උදාහරණ අංක 2. දිග සිම්පල් L ද ස්කන්ධේ කැපිටල් M ද ඌ OA ඒකාකාර දණ්ඩ O කෙළවරින් විවර්තනය කර තිරස්ව තබා නිශ්චලතාවයෙන් නිදහස් කරනු ලැබේ. පළවෙනි කොටස දණ්ඩ චලිත වීම ආරම්භ වන කෝණික ත්වරණය සොයන්න. ඒක තමයි පළවෙනි කොටස. වරාතුල ලියා ගන්න පුතේ මේ දණ්ඩේ කෙළවර වට අවස්ථිත ගූර්ණය I සමානයි 3n 1යි ml වර්ග. දණ්ඩේ කෙළවර වට අවස්ථිත ගූර්ණය 3n 1යි ml වර්ග. ඒක නම් කලින් ලිව්වේ නැහැ කොහොමත්. ඒක ලියා ගන්න දණ්ඩේ කෙළවර වට අවස්ථිත ගූර්ණය 3n 1යි ml වර්ග. හරි. ඔන්න දැන් පුතේ පළවෙනි ගැටලුව විසඳන්න යන්නේ. ගැටලුව විසඳන්න කලින් මේ රූපය ඇඳන්නේ නේ. හරි. දැන් පළවෙනි කොටස කියලා ලියලා ඇඳ ගන්න මේ රූපයයිත් නැහැ. පස්සේ අපි ඇඳ ගමු. පුතේ මේ දණ්ඩේ ඒකාකාර නිසා දණ්ඩේ හරිමැද ලක්ෂයේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. එහෙනම් දණ්ඩේ හරිමැද ලක්ෂයෙන් පුතේ ක්‍රියාත්මක වෙනවා. දණ්ඩේ හරිමැද ලක්ෂයෙන් පුතේ ක්‍රියාත්මක වෙන එයාගේ බර පහලට කැපිටල් mg. එතකොට මේ දිග වෙන්නේ L බෙදීම 2යි. මේ දිග වෙන්නේ පුතේ L බෙදීම 2යි. හරිනේ. දැන් පුතේ හොඳට බලන්න මේ බර mg නිසා ඕවටා මෙන්න මේ දිශාවට ව්‍යාවර්තයක් ඇති කරනවා. ඒ ව්‍යාවර්තය කවුද? මේ බලය වැඩි කිරීම ලම්බ දුර. එතකොට පුතේ මෙයාට මේ පැත්තට ඇති කරනවා පුතේ ටෝ කියලා ව්‍යාවර්තයක්. ඒ ව්‍යාවර්තය නිසා පුතේ එයාට ඇති වෙනවා ඇල්ෆා කියන කෝණික ත්වරණයක්. මේ පැත්තට ව්‍යාවර්තයක් ඇති වෙනවා. ඒ ව්‍යාවර්තය නිසා මේ දිශාවට ඇති වෙනවා පුතේ කෝණික ත්වරණයක් ඇල්ෆා කියලා. පළවෙනි කොටසේ අහන්නේ දණ්ඩ චලිත වීම ආරම්භ කරන කෝණික ත්වරණය කොච්චරද කියලා. ඉතින් පුතේ කෝණික ත්වරණය හොයාගන්නේ රේඛීය චලිතේ නම් F සමානයි ma වගේ සමීකරණයෙන් තමයි ත්වරණය හොයාගන්නේ. භ්‍රමණ චලිතේ ටෝ සමානයි ඇල්ෆා. එහෙනම් මෙතන අපි දානවා පුතේ ටෝ සමානයි ඇල්ෆා. ටෝ කියන්නේ ව්‍යාවර්තය. ව්‍යාවර්තය ලැබෙන්නේ මේ බලය නිසා. මේ බලය මේ ලම්බ දුරෙන් වැඩි කරාම අපිට ලැබෙන ව්‍යාවර්තය. මේ බලය කවුද පුතේ? mg. මේ ලම්බ දුර කවුද පුතේ? L බෙදීම 2යි. mg L බෙදීම 2කින් වැඩි කරනවා. අවස්ථිති ගූර්ණය වෙන්නේ පුතේ 3n 1යි ml වර්ග. ඒක වැඩි කරනවා කාගෙන්ද? ඇල්ෆාගෙන්. දැන් මේක සුළු කරන්න. කපන්න බෑ. මේ එක L එකකට එක L එකක් කැපෙනවා. m ට m කැපෙනවා. ඒතර ඇල්ෆා තනි කරන්න පුතේ. ඇල්ෆා සමාන වෙනවා 3 මේ පැත්තට ගෙන 3g බෙදනවා. මෙතන ඉතුරුනොත් 2. මේ පැත්තේ L එකක් ඉතුරුන L මේ පැත්තට ගන්නවා. ඇල්ෆා සමානයි 3g බෙදීම 2යි. එහෙනම් පුතේ මේ දණ්ඩ චලිත වීම ආරම්භ කරන කෝණික ත්වරණය තමයි 3g බෙදීම 2යි. වීඩියෝ එක නතර කරලා ආයසරයක් මුලින් ඉඳලා බලා ගන්න. මේවා ඊටාම වැදගත් පුතේ. ඊටාම වැදගත් සංසිද්ධි. මේක සටහන් කරගන්න. ඊටාම වැදගත් සංසිද්ධි පුතේ. මේක ওই විදියට සටහන් කරගන්න ওই පළවෙනි කොටස. සටහන් කරගන්න පුතේ පළවෙනි කොටස කියලා. හරි. දැන් එනවා දරුවගේ දෙවෙනි කොටස ලියා ගන්න. දණ්ඩේ A ලක්ෂයේ A කෙළවරේ සහ හරිමැද ලක්ෂයේ ස්පර්ශීය ත්වරණ සොයන්න. දණ්ඩේ කැපිටල් A කෙළවරේ සහ හරිමැද ලක්ෂයේ ස්පර්ශීය ත්වරණ සොයන්න. ස්පර්ශීය ත්වරණ සොයන්න. හරි. පුතේ මේ කෝණික ත්වරණය දන්නවා නම් ස්පර්ශීය ත්වරණය හොයාගන්න පුළුවන් A සමානයි R කියන සමීකරණ දාලා. අපි ඒක දන්නවද? V සමානයි R ඔමේගා වගේ අනුරූප සමීකරණය තමයි පුතේ A සමානයි R කියන සමීකරණය. එතකොට A ලක්ෂය ගත්තොත් AA. මෙන්න මෙතන ස්පර්ශීය ත්වරණය R කියන්නේ පුතේ L. වාරයක් ඇල්ෆා කියන්නේ කවුද පුතේ? 3g බෙදීම 2යි L.
ඇල්ෆා කියන 3යි G බෙදීම 2යි. ඒ කෙලවරේ ආරම්භක ස්පර්ශයේ ත්වරණය ගත්තට පස්සේ ඒ සමාන වෙනවා. LL කැපිලා ගිහිල්ලා 3යි G බෙදීම 2. මේක ඊට වැදගත් ප්‍රතිඵලයක්. ගුරුත්වජ ත්වරණයේ G නේ. ගුරුත්වජ ත්වරණයේ G. හැබැයි ඒ කෙලවර ස්පර්ශයේ ත්වරණය 3 බෙදීම 2 කියන්නේ 1.5 G. අන්න පුතේ ඊට වැදගත්. වස්තුවක් නිශ්චලතාවයෙන් නිදහස් කරොත් එයාගේ ත්වරණය ගුරුත්වජ ත්වරණය. නිශ්චලතාවයෙන් නිදහස් කරොත් එයාගේ ත්වරණය ගුරුත්වජ ත්වරණය. හැබැයි මෙයා මෙහෙම අරගෙන මෙහෙම විවර්තනය කළ නිශ්චලතාවයෙන් නිදහස් කරොත් තිරස් පිහිටීමේදී මෙන්න මේ කෙලවර ස්පර්ශය ත්වරණය කොච්චරයි? ආරම්භක ස්පර්ශය ත්වරණය පුතේ අනිවාර්යයෙන්ම ගුරුත්වජ ත්වරණය අභිභවා යනවා. ගුරුත්ව ත්වරණය වගේ 1.5 ගුණයක්. එහෙනම් නිශ්චලතාවයෙන් නිදහස් කරපු වස්තුවක් ගුරුත්වජ ත්වරණය අභිභවා යන ත්වරණයකින් චලිත වන අවස්ථාවකට උදාහරණයක් තමයි මේක. නිදහසේ චලිත වන වස්තුවක් ගුරුත්වජ ත්වරණය අභිභවා යන අවස්ථාවකට උදාහරණයක්. ඕලක්ෂයෙන් සුමටව විවර්තනය කළ තියෙනවා වෙන බාහිර බල මුකුත් නැහැ. නිදහසේ මෙයා චලිත වෙන්නේ. බාහිර මේ මෙතන ඝර්ෂණ බල වලින් තොරව. ඒතර මෙයා පුතේ ගුරුත්ව ත්වරණයේ මේ කෙලවරේ ගුරුත්ව ත්වරණය අභිභව යනවා. ඊට පස්සේ මම ගන්නම් පුතේ AG හරි මැද ලක්ෂය කියලා කියන්නේ මෙතන ගුරුත්ව මෙතන ස්පර්ශය ත්වරණය. එතන ස්පර්ශය ත්වරණය කවුද පුතේ? R ඇල්ෆා. R කියන්නේ L බෙදීම 2. පාරයක් ඇල්ෆා අරකම තමයි 3යි G බෙදීම 2යි L. එහෙනම් එතන ගුරුත්ව ත්වරණයෙන් LL කැපිලා ගිහලා 3යි G බෙදීම 4යි. අන්න එතන නම් ස්පර්ශය ත්වරණය ගුරුත්ව ත්වරණයට වඩා අඩුයි. රයිට් මේක හදාගන්න ඔය විදියට. දැන් තුන්වෙනි කොටස පුතේ. දැන් තුන්වෙනි කොටස. හරි. තුන්වෙනි කොටස කියන්නේ දැන් ඔබට පැහැදිලි මෙතන ස්පර්ශීය ත්වරණය ගුරුත්ව ත්වරණයට වඩා අඩුයි. 3 බෙදීම 4යි. මෙතන ස්පර්ශීය ත්වරණය ගුරුත්ව ත්වරණයට වඩා වැඩි. පුතේ කිසියම් ලක්ෂයක් තියෙන්න පුළුවන් නේ ස්පර්ශීය ත්වරණය ගුරුත්ව ත්වරණයට සමානව. අපි එනම් හිතමු. මෙන්න මෙහෙම. දණ්ඩේ O කෙලවරේ සිට සිම්පල් x දුරකින් ස්පර්ශීය ත්වරණයේ ගුරුත්ව කේන්ද්‍රයට සමානයි නම් මෙයා කොහොමද චලිත වෙන්නේ ඇල්ෆා කෝණික ත්වරණය. ඔන්න x හොයන්න කියලා කිව්වොත්. ඒ කියන්නේ දණ්ඩේ ආරම්භක ස්පර්ශීය ත්වරණය ගුරුත්වජ ත්වරණයට සමාන වෙන්නේ දණ්ඩේ O කෙලවර සිට කොපමණ දුරකින්ද කියලා අහුවොත්. මොකද කරන්නේ? මෙතනත් පුතේ අපිට දාන්න පුළුවන් ඒ සමාන ආරල්ප දැම්මොත් දැන් ස්පර්ශීය ත්වරණයේ ගුරුත්ව ත්වරණයට සමාන වෙන්න ඕනේ. ඒ ස්පර්ශීය ත්වරණය G. R කියන්නේ මේ දුර පුතේ x වාරයක් ඇල්ෆා කොහොමත් හොයාගත්ත 3යි G බෙදීම 2යි L තමයි. L ටෙල් කැපෙලා ගියලා මේක x පුතේ x R කියන්නේ x නේ. G කැපෙනවා. x සමාන කවුද පුතේ? 2යි L බෙදීම 3යි. ඒ කියන්නේ මේ මුළු දිග කොටස් 3කට බෙදනවා. L දිග කොටස් 3කට බෙදලා දෙකක් දුරේ. අපි නිකමට හිතුවොත් මෙයා සෙන්ටිමීටර් 60යි කියලා. 63කට බෙදුනොත් 20යි. 20 දෙකක් 40යි. O කේන්ද්‍රයේ සිට සෙන්ටිමීටර් 40ක් දුරින් තමයි පුතේ ගුරුත්වජ ත්වරණය ස්පර්ශීය ත්වරණයට සමාන වෙන්නේ. තේරුණානේ? ගුරුත්ව ත්වරණය ස්පර්ශීය ත්වරණයට සමාන වෙන්නේ පුතේ. කොහොම වෙනකොට? ඒ කියන්නේ 3කට බෙදලා දෙකක් දුරින්. හරි සරලයි. හරිම සරලයි පුතේ. හරිම සරලයි. හරි එහෙනම් තුන්වෙනි කොටස ලියා ගන්න. ගුරුත්වජ ත්වරණය ස්පර්ශීය ත්වරණයට සමාන වන්නේ ගුරුත්වජ ත්වරණයේ ස්පර්ශීය ත්වරණයට සමාන වන්නේ විවර්තිත ලක්ෂයේ සිට කොපමණ දුරින්ද විවර්තිත ලක්ෂයේ සිට කොපමණ දුරින්ද right දැන් මේක හදාගන්න. හරි හතරවෙනි කොටස. හතරවෙනි කොටස අපිට කියනපොත මෙන්න මෙහෙ වගේ ගැටලුවක්. දැන් ආරම්භයේදී මෙහෙමනේ තිබුණේ.
මේ මට්ටමනේ. දැන් පුතේ මෙයා තිරසට ඇල්පා කෝණයකින් නැත්නම් තිරසට තීටා කෝණයකින් භ්‍රමණය වෙච්ච අවස්ථාවේදී කෝණික ත්වරණයේ ඇල්ෆා ඩෑෂ් නම් කොහොමද අපි ඇල්ෆා ඩෑෂ් හොයාගන්නේ? අනිවාර්යයෙන් පුතේ මෙයා මේ ආකාර වෘත්තාකාර පතයකනේ චලිත වෙන්නේ. මෙයා මෙහෙම වෙනවා. මේක පුතේ x පිහිටුම. මම ගන්නම් මෙතෙන්ටම චලිත වෙච්ච පිහිටුම y පිහිටුම කියලා. මේක පුතේ y පිහිටුම. මේ x පිහිටුමේදී කෝණික ත්වරණයේ ඇල්ෆා ඩෑෂ් සහ y පිහිටුමේදී කෝණික ත්වරණය y පිහිටුමේදී කෝණික ත්වරණය මම ටිකක් උස අඩුවෙන් ගන්න නැත්නම් මේක අපිට ඒක කරගන්න බැරි වෙනවා. මෙයා මෙන්න මේ ආකාරයට වෘත්තාකාර පතයක තමයි චලිත වෙන්නේ. මේක තමයි x පිහිටුම, මේක තමයි y පිහිටුම. x පිහිටුමේදී කෝණික ත්වරණය ඇල්ෆා ඩෑෂ්, y පිහිටුමේදී කෝණික ත්වරණය ඇල්ෆා ඩබල් ඩෑෂ්. පහළට මෙන්න. දැන් ඉස්සල්ලා ගුරුත්ව කේන්ද්‍රය තිබුණේ මෙතන. දැන් පුතේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන ඊට වඩා මේ වගේ පැත්තකනේ. නේද පුතේ? එතකොට පුතේ මේ ඉස්සල්ලා ගුරුත්ව කේන්ද්‍රය මේ දැන් ගුරුත්ව කේන්ද්‍රය මේට පිටු. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය වමට ලං වෙලා. එහෙනම් මෙන්න මේ ලම්බ දුර අඩු වෙනව නේද? මේ ලම්බ දුර අඩු වෙනකොට ටෝ සමාන IL පණුව ලම්බ දුර අඩු වෙනකොට ව්‍යාවර්තය අඩු වෙනවා. ව්‍යාවර්තය අඩු වෙනකොට කෝණික ත්වරණය අනිවාර්යෙන් අඩු වෙනවා. එහෙනම් මෙතන කෝණික ත්වරණය. දැන් මෙතන ඉස්සල්ලා mg තිබුණේ. මෙතන කෝණික ත්වරණයට වඩා මෙතන කෝණික ත්වරණය අඩුයි. මෙතන බර ක්‍රියාත්මක වෙන මේ වගේ තැනකින් මෙතන ව්‍යාවර්තයේ බිඳුවයි. ඇයි ලම්බ දුරක් නේ? mg වැඩි කිරීම ලම්බ දුරක් නේ. එහෙනම් මෙතන ව්‍යාවර්තයේ බිඳුව නිසා මෙතන කෝණික ත්වරණය පුතේ අනිවාර්යෙන් බිඳුවයි. එහෙනම් මෙතන කෝණික ත්වරණය ඇල්ෆා ඩබල් ඩෑෂ්. මෙතන කෝණික ත්වරණය ඇල්ෆා ඩබල් ඩෑෂ් අනිවාර්යෙන්ම බිඳුවක් වෙනවා. ඉතින් මෙතන කෝණික ත්වරණය හොයාගමු. x පිහිටීමේදී අපිට දාන්න පුළුවන් ටෝ සමානයි i ඇල්ෆා. ටෝ ව්‍යාවර්තය වෙන්නේ mg. වැඩි කරන මේ ලම්බ දුර. ඒතර මේ දුර L බෙදීම 2යි. මේ දුරත් L බෙදීම 2යි. L බෙදීම 2යි cos θ. ලම්බ දුර වෙන්නේ L බෙදීම 2යි cos θ. සමාන අවස්ථිති ගුණේ කලින් අගේ මේ තුනෙන් එකයි මෙල් වර්ග. වාරයක් ඇල්ෆා ඩෑෂ්. අවස්ථිති ගුණ වෙනස් වෙන්නේ නැහැ. එතකොට පුතේ ඇල්ෆා ඩෑෂ් සමාන වෙනවා කාටද? m ටෙම් කැපෙනවා. 3 මේ පැත්තට ගෙන්න. 3යි g බෙදීම L මේ පැත්ත 2යි L වාරයක් cos θ. ඉතින් ඔබට පේනවා θ වැඩි වෙන cos θ අඩු වෙනවා. cos θ අඩු වෙනකොට පුතේ ඇල්ෆා ඩෑෂ් මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් අපි පුතේ කෝණික ත්වරණය ඇල්ෆා සමග කෝණයේ සමග කෝණික ත්වරණය ඇල්ෆා ප්‍රස්ථාරගත කරොත් මොකද වෙන්නේ? කෝණය වැඩි වෙන්න මෙයා අඩු වෙලා බිඳුවටම එනවා. මෙයා අංශක 90 දී පුතේ මෙයා අංශක 90 දී අනිවාර්යෙන් කෝණික ත්වරණය මොකද වෙන්නේ? බිඳුව කරා ළඟා වෙන්නේ. එහෙනම් කෝණික ත්වරණය උපරිම වෙන මෙතෙන්දී පුතේ කෝණික ත්වරණය මොකද වෙන්නේ? අනිවාර්යෙන් බිඳුව කරා ළඟා වෙනවා. හරි නේද? right. එහෙනම් ඊළඟ කොටස ලියා ගන්න පුතේ ඊළඟ කොටස. දණ්ඩ තිරසට තීටා කෝණයක් ආනතව ඇති විට සහ සිරස්ව පිහිටීමේදී කෝණික ත්වරණ සොයන්න. හරි. ඔය ටික සම්පූර්ණයෙන් අඳ ගන්න පුතේ. වීඩියෝ එක නතර කරලා ඔක්කොම කරගන්න. මේම ලියන්න චෝටි තරුවක් දාලා. දණ්ඩ ආනත වන විට බරට ඇති ලම්බ දුර අඩුවන නිසා ව්‍යාවර්තය අඩුවන බැවින් ටෝ සමාන i ඇල්ෆා අනුව ඇල්ෆා අඩුවේ. සිරස් පිහිටුමේදී ලම්බ දුර ශූන්‍ය නිසා ටෝ සමානයි බිඳුව බැවින් ඇල්ෆා සමානයි ශූන්‍ය වේ. තිරසට ආනත කෝණය සමග කෝණේ θ සමග කෝණික ත්වරණයේ ඇල්ෆා විචලනය වන ප්‍රස්ථාරය ඉහත දී ඇත. right.